නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත ඉතා නිවැරදිව සකස් කරගන්න ඕන බව අපි නිබඳව නිරතුරුව මේ පින්වන්ත ඇත්තන්ට හැමදාමත් ධර්ම දේශනාවක් ආරම්භයේදී සඳහන් කරනවා. අපේ සිත්වලින් සිතුවිලි ගලාගෙන එන්නේ අපේ సంతානය තුලින් නොයෙකුත් ආකාරයේ අදහස් දැක්මවල් චේතනාවල් එන්නේ අපේ අතීත භාවිතය අනුව. අපි දන්න දේවල් අනුව. අපි දැනගෙන තියෙන දේවල් අහලා තියෙන දේවල් අනුව තමයි ඒ වගේ සිතුවිලි අපිට ඇති වෙන්නේ. එතකොට අපි හොයලා බලන්න ඕන හැම වෙලේම මේ ඇති වෙන සිතුවිලි නිවැරදිද කියලා. ඒ වගේම Tamanටම කොච්චර හානි කරනවද කියලා. දැන් මේ දිනවල අපි අලුත් සංකල්පයක් ඇති කරගත්තා. ඒ තමයි ආඝාත වස්තුන් පිළිබඳව. ආඝාත වස්තුන් 10ක් ගැන සාකච්ඡා කරා. මට අනර්ථයක් කළේය, කරන්නේය, කරමින් ඉන්නේය, කරන්නේය. අතීත අනාගත වර්තමාන වශයෙන් අපේ හිත ගැටෙනවා. මගේ හිතවත් අයට අනර්ථයක් කළාය අතීතයේදී, කරමින් සිටි වර්තමානයේදී, කරන්නේය අනාගතයේදී. මගේ අහිතවත් අයට අභිවෘද්ධියක් කළේය අතීතයේදී, කරමින් සිටි වර්තමානයේදී, කරන්නේය අනාගතයේදී. එතකොට 9යි. මේ 9 තමයි අපේ හිත ගැටෙන්නේ. එතකොට ඊළඟට අනිත් එක තමයි අස්ථාන කෝපය. අවුවට වැස්සත් එක්ක, අවුවත් එක්ක ඔය එක මේස පුටු ආදියත් එක්ක තරහ ඇතිවීම 10යි. මේ 10 නිර්මාණය වෙන්නේ අපි හිතමු අපේ වටේට. අපේ වටේට මේ 10 නිර්මාණය වෙන්නේ අපේ තියෙන අවිද්‍යාව හින්දා. ඒක අපි හොඳට පැහැදිලි කරගත්තා. අවිද්‍යාව නැත්තම් මේ ගැටෙන අපේ හිත ගැටිලා අපිටම රිද්දවන මේ ආඝාත වස්තුන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේ ආඝාත වස්තු නිර්මාණය වෙන්නේ බාහිර ලෝකයේ තියෙන වස්තුන්ගේ තුලින් නෙවෙයි. ප්‍රධාන හේතුව තියෙන්නේ අපේ හිතේ තියෙන වෙනසක්. රහතන් වහන්සේ තුල මේවා නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් මේක හරියට නිකන් කටු තාප්ප වගේ. මහා විස කටු තියෙන තාප්ප වගේ 10ක් නිර්මාණය වෙලා වටේට මේවා නිර්මාණය වුණොත් මේවා අපි හැප්පුණොත් හරියට රිදෙනවා. දැඩි දේශය කියලා කියන්නේ සාමාන්‍ය දේශයක් වුණත් ඒ හැම එකම තියෙන ලක්ෂණය තමයි අපි ඒක සන්තෝෂයක් ඇති වෙන එකක් නෙවෙයි. දේශයත් එක්ක රිදෙන ඊටාම අපහසු තත්වයන් තමයි අපේ සිත් තුළ ඇති වෙන්නේ. අන්නේ අපහසු තත්වයන් නැති වෙන නිසාවෙන් අපි දේශය පාලනය කරගත යුතු වෙනවා. දේශය නැති කරගත යුතු වෙනවා. ඉතින් ඒකට තමයි මේ අර මම ඔය කිව්ව හැප්පෙන තැන් ටික අවලංගු කරන්න ඕනේ. මෛත්‍රිය කියලා කියන්නේ හැප්පෙන්න දෙන්නේ නැතුව වළක්ව ගන්නවා. හැබැයි අර තාප්ප නම් කැඩලා අයින් වෙන්නේ නැහැ. මං කිව්ව කටු තාප්ප නම් මේ 10 ඒ 10 තියෙනවා. හැබැයි ඒවට ආසන්නට ගිහලා හැප්පෙන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි මෛත්‍රිය, ඒ කියන්නේ මෛත්‍රිය විසින් හරි නිකන් හැප්පෙන්න යන කෙනාව අල්ල ඇද ගන්නවා වගේ. හැබැයි කොයි වෙලාවක හරි
මෛත්‍රිය නැති වෙනකොට මෛත්‍රිය අඩු වෙනකොට ආය හැප්පෙනවා. මෛත්‍රිය හින්දා සමහර තාප්ප නොපිනී යන අවස්ථාවක් තියෙනවා. ඒ තරමටම අතුරුදහන් වුණා වගේ වෙනවා. හැබැයි ආය මතුවෙනවා. ඉතින් ඒව ගැන අපි කතා කරා. දැන් මෛත්‍රිය වර්ධනය කරගන්න කෙනෙකුට හිතවත්කම් අහිතවත්කම් අහෝසි වෙනවා. ඒකත් తాවකාලිකව වෙන්නේ. අන්නේ හිතවත්කම් අහිතවත්කම් අහෝසි වෙච්ච ගමන් අර මගේ හිතවත් අයට අනර්ථයක් කළාය, මගේ අහිතවත් අයට අභිවෘද්ධියක් කළාය කියලා ආඝාත වස්තු 6ක් තියෙනවානේ. ඒ 6 අතුරුදහන් වෙනවා. හැබැයි ආය මතුවෙනවා. ඉතින් මේ ඒක අපිට ඉතා පැහැදිලි එහෙම වෙනවා කියලා. හැබැයි අහවලා කියලා තමයි මේ 9කම තියෙන්නේ. අන්නේ 9ෙම තියෙන මේ අහවලා කියන අහවල් පුද්ගලයා මට අනර්ථයක් කළේය. අහවල් පුද්ගලයා මට අනර්ථයක් කරමින් සිටියේ කියලා මේ පුද්ගලයෙක් ගැනයි පුද්ගලයෙක් තුල ඉඳගෙනයි මේ ආඝාත වස්තු 9ක්ම මතුවෙන්නේ. ආඝාත වස්තු 9ක්ම මතුවෙන්නේ පුද්ගලයෙක් තුල සිටයි. පුද්ගල සංකල්පයක් පුද්ගලයෙක් යමක් කරනවා කියලා. යම් විදිහකින් විදර්ශනාවකින් පුද්ගල සංඥාව අයින් වුණොත් එයාට පුද්ගලයා කියන අදහස නැති වෙනවා. මම අර හැමදාම කියන්නේ රොබෝවක් සකස් කරලා තියෙනවා. සකස් කරලා තියෙන්නේ එතනින් යන කෙනෙකුට බනින්න. පරුස වචනෙන් ඉතා පරුස වචනෙන් බනින්න තමයි රොබෝව සකස් කරලා තියෙන්නේ. එතනින් පුද්ගලයෙක් ගියොත් එයාට බයිනවා. එතකොට මෙතනින් පුද්ගලයෙක් යනවා. යනකොට මේ රොබෝව බැනගෙන යනවා. අර පුද්ගලයා මේ රොබෝ දිහා බලලා අහවලා මට බැන්නේය, අහවලා මට පරුස වචන කිව්වේය කියලා මේ රොබෝ ගැන තරහක් ඉන්නේ. මේක මැෂින් එකක් බව දන්නවා. මේක සකස් වෙච්ච එකක් කියලා දන්නවා. භූත මිදන්ති භික්කවේ පස්සාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධය සකස් වෙච්ච එකක්. ඒක කරන්නේ කරවන්නේ සකස් කරවන්නේ නැහැ. ඒක හේතු ඇතුව සකස් වෙන්න. අපේ ජීවිත කියන්නේ ඔක්කොම අන්න ඒ වගේ. කවදා හරි දවසක යම් කිසි කෙනෙක් විදර්ශනා වර්ධනය කරගන්නකොට තේරුම් ගන්නවා අපිත් සකස් වෙච්ච දේවල් අපේ වචනවක්වත් අපේ ක්‍රියාවක්වත් වෙන කෙනෙක්ගේ වචනවක්වත් වෙන කෙනෙක්ගේ ක්‍රියාවක්වත් එයාට අයිතියක් නැහැ හරියට රොබෝවක් වගේ කියලා. ඒ ගැඹුරු අර්ථයෙන්ම ඒක තේරුම් ගත්ත කෙනෙකුට මිනිසෙක් සහ රොබෝවක් පිළිබඳව සමාන හැඟීම් ඉපදුනොත් ලෝයෙහි අහවල් අය මේ දේ කළාය මේ දේට එයාට දඬුවම් දෙන්න ඕනය වෛර පිරිමහන්න ඕනේ කියන හැඟීම උපදින්නේ නැහැ. අන්න බලන්න ආඝාත වස්තු 9ම අතුරුදහන් වෙන හැටි. ඒ 9ම අහෝසි වෙලාම යනවා. යම් කිසි කෙනෙක් ස්ථීර වශයෙන් මේක ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරාද අන්න ඒ තැනත්තාට ඒක ආය කවදාක්වත් මේ ආඝාත වස්තු ඇති වෙන්න විදිහක් ඇත්තේම නැහැ. ඉතින් මෙන්න මේ தত্ত্বය තමයි පෘථග්ජන හිතක තියෙන මේ தত্ত্বය අපරාධයක් කියලා මම කියන්නේ. අපරාධයක් කියලා කියන්නේ තේරුමක් නැහැ. අපි තේරුම් අරගෙන නැහැ. මං විසින්මයි මගේ තුලින්මයි මට පීඩාකාරී දේවල් සකස් වෙලා තියෙන්නේ කියලා. මගේ තුලින්මයි මට රිදෙන දේවල් සකස් වෙලා තියෙන්නේ කියලා අපි තේරුම් ගන්නේ නැතුව සසර ජීවිතයේ තමන්ගේ වටේට මේ ආඝාත වස්තුන් ටික නිර්මාණය වෙන්න ඇරලා ඒවා නවත්ත ගන්නේ නැතුව ඒවා අයින් කරගන්නේ නැතුව ලොකු පීඩිත තත්වයකට පත් වෙලා කටයුතු කරනවා. ඉතින් මේ සඳහා අපි හැම මොහොතකම හැම වෙලාවකම ලොකු උත්සාහයක් ගන්නට ඕනේ. අපේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නට ඕනේ. ඉතින් මේක නැති කරගන්න පළවෙනි දේ හැටියට අපි මේ විදර්ශනාව නෙවෙයි මෛත්‍රිය ගැන කතා කරා. ඊයේ දවසේ ඒක ගැන කෙටි මතක් කිරීමක් නැවත කරන්න ඕන. මෛත්‍රී හැඟීම උපදවා ගන්න එක පිළිබඳව කතා කරා. ඒ හැඟීම සකස් කරගන්න විදිහක් ගැන මම හැමෝටම කියනවා මේ හැඟීම සකස් කර ගැනීම සඳහා අපි එකිනෙකට සම්බන්ධ අවසානයේදී අපි මතු කරගත්තේ ලෝකෙම කෙරෙහි හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් නැති මෛත්‍රී සංකල්පනාවක්. හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් නැති මෛත්‍රී හැඟීමක් තමයි සකස් කරගත්තේ. ඒ කියන්නේ ඒවා ඒ සීමා සම්බේධනය කරපු. ඉතින් මේ හැඟීම උපද්දවා ගන්න මේ හැඟීම තේරුම් ගන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් කෙරෙහි
එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කෙරෙහි යම් හැඟීමක් උපද්දවා ගන්නවද අන්න ඒ සමාන හැඟීමක් මුළු ලෝකෙම කෙරෙහි කියලා කර්ණීයමෙත් සූත්‍රයේදී මේ මෛත්‍රිය හැඟීම කියන එක තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ඒ හැඟීම බලන්න ඒ හැඟීම තුල මගේ දරුවා වෛර නැත්තෙක් වෙත්වා මගේ දරුවා තරහ නැත්තෙක් වෙත්වා ඒකකටවත් කැමති නැහැ. දුක් පීඩා ඇති වෙනකොට කැමති නැහැ. මානසික පීඩා ඇති වෙනකොට කැමති නැහැ. කායික පීඩා මානසික පීඩා ඇති වෙනකොට ඇති වෙන වට කැමති නැහැ මව් කෙනෙක්. ඒ ඔක්කොම කැටි වෙච්ච මිත්‍රත්වයේ හැඟීමක් අම්මා කෙනෙකුට දරුවෙක් කෙරෙහි තියෙනවා. ඒක ඉතා ප්‍රබලයි. ඕනම තත්ත්වයක් යටතේ ඕනම වැරද්දකට සමාව ලබා දෙන කරුණාවක් මෛත්‍රියක් එක ඉතින් මෛත්‍රිය කියන හැඟීම තියෙනවා. අන්න ඒ හැඟීම අපි ලෝකෙම කෙරෙහි ඇති කර ගැනීමක් තමයි මේක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ලෝකයේ සියලු දෙනා කෙරෙහි එවැනි හැඟීමක් ඇති කරගන්න ඒ හැඟීම වර්ධනය කරන්න ඕනේ. ඉතින් එහෙම අරමුණකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒකත් එක්ක අපිට ලැබෙන ලොකුම ලාභය තමයි අපි බොහෝම සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේකේ ආනිසංස මෙනෙහි කරනකොට තේරෙන්න ඕනේ මොකද බාහිර කිසි දෙයක් එක්ක ගැටෙන්නේ නැහැ. තරහ ගියා කියලා කියන්නේම කාත් එක්ක හරි මොනවා හරි දෙයකට තරහ ගියා කියලා කියන්නේ Tamanට රිදිලා කියලා ආයෙ මං කියන්න ඕනේ නැහැ. ඊළඟට මේකේ තියෙන ලොකුම ලාභය තමයි අපිට මේ සිල් රකින්න බොහොම පහසු වෙනවා. හේතුව ප්‍රාණඝාතයෙන් වැළකීමේ අදහස් පහළ වෙනවා. ඇයි? ප්‍රාණඝාතය කියන එක මෛත්‍රිය තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොරකම් කිරීම කෙරෙන්නේ නැහැ මෛත්‍රිය තියෙන කෙනෙක් අතින්. ඇයි? හොරකමට අදාළ ඒ හොර වස්තුවට අදාළ පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය උපදින හින්දා තමන්ගේ දරුවාගේ දේ හොරකම් කරලා දරුවාව පීඩාවට පත් වෙනවට අම්මා තාත්තා කැමති වෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ තමන්ගේ ස්වාමියා භාර්යාව ගැන මෛත්‍රිය තියන අයට සහ තමන් සම්බන්ධ කරගන්න යන අයට අය ගැන මෛත්‍රිය තියෙනවා නම් ඒ මෛත්‍රිය නිසා කාමයේ වර්ධව හැසිරීමකට යන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ මොකද කෙනෙක්ව රවට්ටලා දුකට පත් කරන්න කොහොමත්ම මෛත්‍රිය ප්‍රබලව තියෙන කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ කොහොමත්ම කේලම් කියන්න හිත පෙළඹෙන්නේ නැහැ මොකද හිත කාත් එක්ක හරි ගැටලා තමයි ඔය කේලම් කියන්නේ. පරුස වචන කියවෙන්නේ නැහැ කොහොමත්ම. ඒ වගේම අනුන්ට අනර්ථයක් වෙන හිස් වචන වලින් සංග්‍රහ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැත්තේ හිස් වචන වලින් අනර්ථයක් වෙනවට මෙතනත්තාගේ තියෙන අකමැත්ත නිසාවෙන්. ඉතින් මේ වගේ අපි ඊටාම හොඳින් කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට හොඳින්ම ඊටාම හොඳින් වැටහෙනවා මේවා අපේ පැත්තෙන් නිවැරදි කරගන්න අවශ්‍ය කරන දේවල් නිවැරදි වෙනවා මෛත්‍රිය වර්ධනය කරන කෙනෙකුට. තමන්ගේ පැත්තෙන් නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය මානසිකාරය නොයෙකුත් වැරදි වලින් අයින් වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ ඔකොටෝමත් වැඩිය තමන්ට රිදෙන්නේ නැතුව සුවදායකව මේ ඉපදිච්ච ලෝකේ ඉපදිච්ච කෙනා බාහිරින් එන පුද්ගලයන් හින්දා නිකං අපරාධේ තැවෙන්නේ දැවෙන්නේ පිච්චෙන්නේ නැතුව ඊටාම හොඳින් ඉන්න ස්වරූපයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රියෙන් ඉන්න කෙනා හැම වෙලෙම සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ தত্ত্বය ගැන හිතනකොට අපිට ඊළඟට අපාගාමී වෙන හැටි මේ තරහ තියෙන කෙනා ඒ තරහ තියෙනකේ යන්තම්වත් තියාගන්න හොඳ නැහැ කියන අදහසක් අපි තුල ඇති වෙන්න ඕනේ. යන්තම්වත් තියෙන්න හොඳ නැහැ. තරහ ඇති වෙන ස්වභාවය පවා අයින් වෙන්න ඕනේ. මොකද හරිම භයානක ලෙඩක් ඒක. ඒකත් එක්ක ලොකු ගැටලුකාරී තත්ත්වයන් තමන් ඉන්න තැන අමතක වෙලා තමන් කරන දේ අමතක වෙලා මේ වගේ ගොඩ දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා තේරුම් අරගෙන තමයි අපි අපේ ජීවිතය ඉතාම හොඳින් නිර්මාණය කරගන්න ඕන හින්දා මෛත්‍රිය ඇති වෙන්න ඕන කියන හැඟීම උපදිනවද කියලා අපි බලන්න ඕන පියවරෙන් පියවර මේක යට මට්ටමින් ඉඳන් දැන් අපි කතා කරපු අර ලෝකයේ හිතවත්කම් අහිතවත්කම් වෛරීකම් මැදිහත්කම් කියලා කියන ඒවා අහෝසි වෙන්න අපි හැම වෙලේම කටයුතු කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම ගැන අපේ නිවැරදි චේතනාවක් නිවැරදි අදහසක් තියෙන්න ඕනේ. කොහොමද මේවා අහෝසි කරගන්නේ කියලා.
ඉතින් එතෙන්ට යන්න තමයි හිත යට පදන මේ දැන් අපි සාකච්ඡා කරපු දේම තවදුරටත් මම මේ කතා කරන්නේ ඒක තව ප්‍රබල කරගන්න ඕනේ. හින්දා යට මට්ටමේ ඉඳන්ම නිවැරදිවම ප්‍රබලවම මොකද පදනම තමයි මේ සඳහා තියෙන අධිකතර කැමැත්ත. මෛත්‍රිය උපදවා ගන්න ඕන, මෛත්‍රියම ජීවත් වෙන්න ඕන, මෛත්‍රියම ජීවත් වෙන්න ඕන කියන කැමැත්ත. ඉතින් මේ කැමැත්ත රඳවගෙන තමයි අපි ඉදිරියට මේක වර්ධනය කරන්න ඕනේ. මේ කැමැත්තට අඩු වෙන්න දෙන්න එපා. සැරින් සැරේ මෛත්‍රිය කරන අය, මෛත්‍රිය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන අය මෛත්‍රිය ආනිසංසයි දේශේ ආදීනවයි මෙනෙහි කර ලොකු කැමැත්තක් උපද්දවල තියාගන්න ඕන. මම කොහොම හරි මෛත්‍රී හැඟීම වර්ධනය කරගෙන ජීවත් වෙනවා. මෛත්‍රියෙන්ම ජීවත් වෙනවා කියලා ලොකු කැමැත්තක් ඇති කරගෙන තියාගන්න ඕනේ. ඒකත් එක්ක ඒ ඇති කරගත්ත කැමැත්ත හැම වෙලේම අපි දැඩි ප්‍රබලව රැකගත්තොත් අපි හැම වෙලේම ඉන්නවා උපක්‍රම හොයමින්. අපේ හිත පින්වත්නි උපක්‍රම හොයනවා, කරුණු හොයනවා. තමන්ට හම්බෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන්, තමන්ගේ ළඟ ඉන්න එහෙම නැත්නම් හිතවත් අයගෙන් පොඩ්ඩක් අහනවා කොහොමද අප්පා මේ තරහ චුට්ටක්වත් එන්නේ නැති වෙන්න ජීවත් වෙන්නේ කියලා. කොහොමද මේක කරන්නේ කියලා. ඒ ඊළඟට ඒවා පෙළගස්සනවා, සැලසුම් හදනවා. ඒවා ඔක්කොම කෙරෙනවා. හරි තමන් මෛත්‍රී භාවනාව කරන්න දවසේ දෛනිකව කොහොම හරි කාලයක් හදා ගන්නවා. කොහොම හරි ද්වේෂය නැතුව ජීවත් වෙන්න හැම පැත්තකින්ම කටයුතු කරනවා නෙවෙයි කෙරෙනවා. මොකක්ද? කැමැත්ත ඉහළ අගයක තියාගත්තොත්. ඒකින්ද ඔන්න කරන්න ඕනකම තියෙනවා නම් ඒවා හිතලා මේ හිතත් එක්ක වැඩ කරද්දී දැනගෙනම කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේ සිත හැම වෙලේම ආපස්සට අදිනවා, මේ දේවල් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් දැනගෙනම කරන්න ඕනේ. දැනගෙනම කරන්න නම් අපි හැම වෙලේම විමසිල්ලෙන් සිහියෙන් ඉන්න ඕනේ. ඉඳලා අර පදනම ගයක් හදනවා නම් ඒ ගේ හැදෙන්න ඕනේ ෆවුන්ඩේෂන් එකක් දාලා ඒක උඩ, නැත්තම් ඒ ගේ ගිලා බහිනවා. ඒ වගේ මෛත්‍රිය කරන කෙනෙක් සීලයේ පිහිටවාගෙන හිත ශක්තිමත් කරගෙන සීලයෙන් ඊළඟට මෛත්‍රිය පිළිබඳව, මෛත්‍රිය ඇති කර ගැනීම පිළිබඳව කැමැත්ත ප්‍රබල කරගෙන ඒ ප්‍රබල කැමැත්ත ආරක්ෂා කරගෙන තියාගන්න ඕනේ. ඔය කියන චේතෝ විමුක්තිය දක්වා වර්ධනය වෙන තුරු. ඉතින් ඒකට ප්‍රබල දෙයක් තමයි ඔය ආඝාත වස්තුන් මගේ පැත්තෙන්ම නිර්මාණය වෙලා මටම ඇනි තියෙන දෙයක් විදිහට දැනෙන්න ඕනේ. ආඝාත වස්තුන් මගේ සිතේ නිර්මාණය වෙන එක අයින් කර ගැනීමෙන් මට සුවදායක කටයුතු කරන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ. ඉතින් එහෙම දැනিলা මේ කැමැත්ත ආරක්ෂා කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හැම වෙලේම හිත විමසන්න පටන් ගන්නවා. කැමැත්ත ප්‍රබල නම් විමසනවා. මොකද කරන්නේ කියලා. ඒත් එක්කම ඒ කැමැත්ත ප්‍රබල වෙනකොට තමයි අර අපි කතා කරපු මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා කියන අදහස ප්‍රබලව දැනෙන්නේ. ඒක දැනෙනවද කියලා බලන්න. ඒක දැනෙන්න ඕනේ. මේ නිකන් ආය මතක් කරන්න ඕනේ. කොයි විදිහටද කියලා මෛත්‍රිය වර්ධනය කළ යුත්තේ? සමහර වෙලාවට අපි මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සූපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියලා ඔහේ කියාගෙන යනවා. නැත්තම් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියන එක තියෙන ඒ තේරුමමයි. ඉතින් මෙහෙම කිව්වා කියලා හරියන්නේ නැහැ. මේ හැඟීම උපදින්නේ මට වෛරය නම් එපා, තරහ නම් එපා. ඒ හැඟීම උපදින්නේ ආදීනව ආනිසංස මෙනෙහි කරලා හොඳට කැමැත්ත වර්ධනය කරගත්ත කෙනෙකුට. ඒ වගේම තමයි මම කායික පීඩා නැත්තෙක් වෙම්වා, මානසික පීඩා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියන එකයි ඒ හැඟීම කොහොමත් අපිට තියෙනවා. නමුත් ඒකත් ප්‍රබල කරගන්නවා. කායික පීඩා සහ මානසික පීඩාවල තියෙන පීඩනය, අපහසුතාවය එක නොවිය යුත්තක් බව දැනගෙන අන්න ඒක අපි වර්ධනය කරගන්නවා. එතකොට එන්න ඒ හතර වර්ධනය කරගන්න ඕන. හොඳට වර්ධනය වුණාට පස්සේ තමයි අපි තමන්ගේ නිවසේ සියලු දෙනා මාමෙන්ම මාගේ නිවසේ සියලු දෙනා කියනකොට හොඳ හැඟීමක් තියෙන්න ඕන. අනේ මගේ ගෙදර මට මේ හැඟීම ගැන මම කියන්නේ. අනේ මගේ ගෙදර සියලු දෙනා මට විතරක් නෙවෙයි
වෛරයක් නම් ගෙදර කාගේවත් හිතක ඇති වෙන්න එපා කියන හැඟීමක්. තරහක් නම් කාගේවත් ගෙදර කිසිම කෙනෙක්ගේ හිතක තරහක් ඇති වෙන්න එපා කියන. එතකොට අපිට හොඳට දැනෙන්න ඕන. තමන්ගේ පියතුමා, තමන්ගේ මවතුමිය මේ අය ගැන හිතනකොට ඒ කට්ටිය මේ තරහ කියන එක ඇනිලා කොච්චර දුක් විඳිනවද? සමහර විට එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයන්, සහෝදරියන් සමහර විට අවුරුදු ගණන් එකම දේ ඇනි අල්ලපු ගෙදර ඉන්න කට්ටියත් එක්ක තරහයි නම් ඒ කට්ටිය නිබඳව දකින්නවා. ඉතින් මොකද වෙන්නේ? ඒ ආසන්නයේ ඉන්න කෙනෙක් හින්දා කොච්චර ඇනි ජීවත් වෙලා ඇද්ද? කොච්චර හරියට නිකන් තුවාලයක් හැදිලා ලේ ගලාගෙන යනවා වගේ කොච්චර නම් මේ හිතේ ද්වේෂය ඇති වෙලා ඒක ඇනි තියනවද කියලා තමන්ගේ නිවසේ අය ගැන මහා කරුණාවක් උපදින්න ඕනේ. මහා මෛත්‍රියක් උපදින්න ඕනේ. හැඟීමක් උපදින්න ඕනේ. ඉතින් මොකද්ද ඒත් එක්ක උපදින හැඟීම තමයි අනේ මගේ නිවසේ කාටවත් වෛරයක් නම් ඇති වෙන්න එපා, තරහක් නම් ඇති වෙන්න එපා. ඒ මොකද ඒ තරහ වෛරයත් එක්ක යාලා අපාය යන එක ගැනත් අපිට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාලට මේ ජීවිතයේ සිද්ධ වෙන අනර්ථය ගැන මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මා මෙන්ම කියලා මගේ නිවසේ සියලු දෙනා. ඊළඟට මගේ නිවසේ සියලු දෙනා කෙරෙහි මට කවුරු හරි කෙරෙහි කෙනෙක් ගැන තරහක් තියෙනවා නම් ඒ තරහට හින්දා මට ඇති වෙන්නේ නැහැ කායික පීඩා ඇති නොවේවා, මානසික පීඩා ඇති නොවේවා කියන හැඟීම. ඇති වෙන්නේ කායික පීඩා ඇති වේවා, මානසික පීඩා ඇති වේවා කියලා තමයි තරහත් එක්ක ඇති වෙන හැඟීම. මේක තමයි මෙතන තියෙන ප්‍රබලව තේරුම් ගන්න ඕන දේ. තරහ කියන එකට ප්‍රතිවිරුද්ධ වෙන්නේ මෛත්‍රිය යන්නේ එකයි. අපි අත්දැකීමෙන් දන්නවා තරහ ගියාම අපි කරන්නේ කෙනෙකුට රිදවන්න කටයුතු කරන එක. එන්න ඒක අයින් වෙලා ඒකට ඉඩ නැහැ. මෛත්‍රිය තුල තියෙන්නේ ඒකේට ප්‍රතිවිරුද්ධ හැඟීමක්, කායික පීඩාවක්, මානසික පීඩාවක් ඇති නොවේවා කියන පැත්තට තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට නිවසේ සියලු දෙනා ගැන තනි හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. තනි මෛත්‍රී හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එතන ලොකු ප්‍රබල තරහකාරයෙක් හිටියොත් එහෙම ඒකත් එක්ක ගැටෙන්න එපා. එහෙමම ඉස්සරහට යන්න පොදුවේ සලකලා ඉදිරියට යන්න කියලා අපි සාකච්ඡා කරගත්තා. ඊළඟට ওই විදිහටම ගම ගැන බලනවා. ගමේ කට්ටිය ගැන වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සූපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. මේ විදිහට මේ හතර මෙනෙහි කරනකොට හැඟීම් උපදින්නේ නැත්තම් ගමේ වෛරීව කටයුතු කරපු අය අරගෙන එයාලා විඳ පීඩාවන් යම් කිසි ආකාරයකට සංවේදීව මෙනෙහි කරන්න ඕනේ. ගමේ තරහෙන් කටයුතු කරපු අය අරගෙන එයාලා ඒක හින්දා විච්ච පීඩාවන් හොඳින් මෙනෙහි කරන්න ඕනේ. ගමේ අයට කායික පීඩා ඇති වෙච්ච අසනීප වෙලා හරි මොන හරි වෙලා අතක් පයක් කැඩිලා ලොකු කායික පීඩා ඇති වෙච්ච අවස්ථාවන් අරගෙන ඉතා සංවේදීව ඒවා මෙනෙහි කරන්න ඕන. සංවේදීව කියලා කියන්නේ Tamanට උනා වගේ මෙනෙහි කරන්න ඕනේ. දැන් අංශභාගය වගේ හැදිච්ච ලෙඩෙක් ගැන අපි කල්පනා කරොත් එහෙම ඉතින් අපි කියනවා නේ පව් නැගිට ගන්න බෑ, අත උස්ස ගන්න බෑ, කතා කර ගන්න බෑ. අන්න ඒ වගේ තත්ත්වයකටපත් වෙච්ච අය ඉන්නවා. එතකොට එහෙම නිකන් එහෙම කියනවා නෙවෙයි. Tamanට උනා වගේ කියලා හිතනවා කියන්නේ මේ වගේ මට ඒ වගේ ලෙඩක් හැදිලා තියෙන අවස්ථාවක් කියලා හිතනද මගේ අත උස්ස ගන්න බෑ, මට කතා කර ගන්න බෑ. අඩුම ගානේ ඔළුව කැසුවොත් කසා ගන්න පුළුවන්කමක් නැහැ. මැස්සෙක් වැහුවොත් එලව ගන්න පුළුවන්කමක් නැහැ. අන්න එහෙම හොඳට හිතන්න ඕනේ. එතකොට මොන්න තරම්නම් පීඩිත තත්වයකටපත් වෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොන තරම්නම් පීඩිත තත්වයකටපත් වෙනවද මෙවැනි පුද්ගලයෝ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට අපිට මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියනකොට ලොකු හැඟීමක් අපේ තුළ උපදින ස්වභාවය අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. විශාල හැඟීමක් උපදින ස්වභාවය අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් එන්නේ ඒ தත්වයන් තේරුම් ගන්න මේ හැඟීම උපද්දවා ගන්න හැටි. ඒ වගේම තමයි රටේ කියලා ගත්තාම රටේ වෙලා තියෙන අනර්ථයන්, වෙමින් තියෙන අනර්ථයන් මේ තරහින්දා, පරිගැනීම් හින්දා, වෛරය හින්දා සිද්ධ වෙන දේවල් පිළිබඳව අපිට ඉතාමත්ම දැඩිව තේරුම් ගන්න පුළුවන් මේ වගේ මානසික තත්ත්වයක් ඇති කරගන්න ඕන. ඒවා මෙනෙහි කරලා මොකද රටේ එහෙම සිද්ධ වෙලා තියෙන කායික පීඩා, මානසික පීඩා ඇති වෙන සිද්ධි බොහෝ වශයෙන් වෙලා තියෙනවා. ඒවා කැටිකට අරගෙන කැටිකට ගන්න නම් ටික ටික ඒවා මෙනෙහි කරන්න ඕන. කායික පීඩා,
මානසික පීඩා ගැන එතකොට අපිට ලොකු හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට ඊටාම ප්‍රායෝගිකව මේ හැඟීම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ටික මොකද කරන්නේ ක්‍රමානුකූලව තමන්ගේ පැත්තෙන් මේ අවශ්‍ය කරන හැඟීම ප්‍රබල කරගන්න පුළුවන්. ලෝකය කෙරෙහිම මෙනෙහි කිරීම කරන්න පුළුවන්. ලෝකය කෙරෙහි මෙනෙහි කිරීම කරලා අවශ්‍ය හැඟීම ප්‍රබල කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මෙනෙහි කිරීම කරද්දී ගොඩාක් ඛේදනීය දේවල් සිද්ධ වෙලා තියෙන දේවල් ගන්න පුළුවන්. මෙවැනි දුකක් කිසිවෙකුට සිද්ධ නොවේවා. කායික පීඩා ඕන තරම් මම උදාහරණ කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. කායික පීඩා ඕන තරම් ලෝකෙ සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මානසික පීඩා සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා අරගෙන තමන්ට උනා වගේ මෙනෙහි කරනකොට සතුරෙකුටවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවේවා කියන මේ ප්‍රබල හැඟීම උපද්දවා ගන්න පුළුවන්. එතකොට ලෝකෙම කෙරෙහි කායික පීඩා ඇති නොවේවා මානසික පීඩා ඇති නොවේවා කියන හැඟීමක් විතරක් නෙවෙයි වෛර නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ තරහ නැත්තෝ වෙත්වා කියලා අපිට ඒ හතරම මිශ්‍ර වෙච්ච හැඟීමක් උපද්දවා ගන්න පුළුවන්. ඒ කුමන හතරද මේ කියන හැඟීම් හතරම මිශ්‍ර වෙච්ච හැඟීමක් කියන එකත් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් මොකද හැඟීම් එකතු වෙලා අම්මා කෙනෙකුට දරුවෙක් ගැන ඒ වගේ හැඟීමක් තියෙන්නේ. එතන මේවා සිද්ධ නොවේවා කියන තනි හැඟීමක්. ඒක මෛත්‍රී හැඟීම අත්දකින්න පුළුවන් කියලා මම කියනවා. ඒක අත්දකින්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකට තමයි මෛත්‍රී හැඟීම කියන්නේ කියලා. මේක ඇති නොවිච්ච කෙනෙක් නෑ. මිත්‍රත්වයේ හැඟීම. ඇත්තටම අපි ඊටාම හොඳ තමන් බොහොම කැමති මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ මිත්‍රයා කෙරෙහි ඇත්තටම මිත්‍රත්වය තියෙනවා නම් අපිට හැම වෙලේම තියෙන අදහස මොකද්ද? ඒ තැනත්තා වෛරී කෙනෙක් වෙලා විනාශ වෙන්න එපා. එයාට තරහෙන් එයා විනාශ වෙන්න එපා. එයාට කොයි වෙලාවකවත් කායික පීඩා ඇති වෙන්න එපා. එයාට මානසික පීඩා ඇති වෙන්න එපා කියන හැඟීම් හතරම මිශ්‍ර වෙච්ච මිත්‍රත්වයක් අපිට තියෙනවා. ඒවා නැති දේවල් නම් ඒ ගැන එහෙම දෙයක් නැත්නම් එතන මිත්‍රත්වයක් නැහැ. ඉතින් මෙන්න මේ මිත්‍රත්වයේ හැඟීම මුළු ලෝකයේම කෙරෙහි තියෙනවා කියලා කියන්නේ ඒක මහා වාග්ය සම්පන්න තත්ත්වයක්. දැන් අපි මේ ටික මම අදත් ආය කතා කරේ මේ ටික කරද්දී එකිනෙක සම්බන්ධ කරගෙන පිරික්සමින් කරන්න ආඝාත වස්තුන් අයින් වෙන හැටි බලමින් කරන්න මේ ඉහළ තත්ත්වයට ආවට පස්සේ පිරික්සලා බලනවා. ඒ හැඟීම උපද්දවා ගත්තට පස්සේ අපි පිරික්සලා බලනවා තරහකාරයෙක්ව මෙනෙහි කරලා. දැන් වෙන්නේ මේක තේරුම් ගන්න තරහකාරයා කෙරෙහි අපිට තරහ ඇති වෙන්නේ නැහැ. තරහකාරයෙකුටත් මෙවැනි දුකක් ඇති නොවේවා කියන අදහසක් තියෙන හින්දා තරහ ඇති නොවුනත් මෛත්‍රියක් තියෙනවා. තිබ්බට ඒ මෛත්‍රිය අඩුයි නම් ඊළඟට මගේ බොහොම හිතවත් කෙනෙක්ව මතක් කරනවා. මෛත්‍රිය ගොඩක් වැඩි වුණා නම් මගේ සීමා ඛණ්ඩනය වෙලා නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. ඒතර තරහකාරයා කෙරෙහි තරහම ඇති වෙනවා නම් හොඳටම ඛණ්ඩනය වෙලා නැහැ, වර්ධනය වෙලා නැහැ. ඒතර තරහකාර කෙරෙහි මෛත්‍රිය ඇති වෙන ප්‍රමාණය අඩුවකුයි මිත්‍ර කෙනෙක් හිතවත් කෙනෙක් කෙරෙහි මෛත්‍රිය ඇති වෙන ප්‍රමාණය වැඩියකුයි තියෙනවා නම් තමන්ගේ සීමා කැඩිලා නැහැ. මේ ලෝකේ අපි ජීවත් වෙන කාලය තුල මේ සීමාවල් බිඳගෙන තමන්ගේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ව මං වෙන් කරලානේ මේ මගේ හිතවත් කට්ටිය, මේ මගේ අහිතවත් කට්ටිය, මේ මගේ මැදිහත් කට්ටිය, මේ මගේ වෛරී කට්ටිය කියලා. ඒතර මේ විදිහට බෙදාගෙන ජීවත් වෙන එකේ අපිට ලොකු ප්‍රයෝජනවත් තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඒක පීඩාවක්මයි. මෙන්න මේ බෙදිල්ල තමන්ගේ පැත්තෙන් අයින් වෙලා. හැබැයි ඒකේ තේරුම නරක වැඩ කරන අහිතවත් කෙනාට මම එක හා සමානව දෙන්න ගැන මට හැඟීම් තිබුණාට අර නරක කෙනාව හඳුනා ගැනීමක් තියෙනවා. ඒක හඳුනා ගන්න බැරි වෙන්නේ නැහැ මෛත්‍රිය තිබ්බා කියලා. එයාගෙන් බේරිලා යන්නත් දන්නවා. හැබැයි යට හානියක් කරන්න මගේ සූදානමක් නැහැ. හැබැයි මට අර්ථයක් කරන අයට මම ඒ කට්ටියවත් හඳුනා ගැනීමක් තියෙනවා. හැබැයි ඒ කට්ටියට අර අනර්ථයක් කරන කට්ටියට හානියක් කරන්න අදහසක් නැහැ. හැබැයි අර්ථයක් කරන කට්ටියට කෘතගුණ දැක්වීම වශයෙන් වැඩි සැලකිල්ලක් සිද්ධ කරන ස්වභාවයන් මේ මානසිකත්වය තුළ අත්දකින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේත් කෘතගුණ දැක්වීම පිළිබඳව තමන්ට කරන කෙනෙකුට තමන්ට බොහෝ යහපත උදා කරන අයට කෘතගුණ දැක්වීම කියන එක අපි කළ යුත්තක්. ඒක පටල ගන්න දෙයක් නෙවෙයි.
එතකොට මේ වගේ අපි කොහොම හරි කරලා මේ මෛත්‍රී හැඟීම ප්‍රබල කරගත්තොත් මෛත්‍රී හැඟීම වර්ධනය කරගත්තොත් ලෝකයටම එකම හැඟීමක් මිත්‍රත්වයේ හැඟීමක් තමන්ගේ තුලින් වර්ධනයක් ඇති කරගත්තොත් අන්න ඒ වර්ධිත සිතුවිල්ල අපිට ලොකු අර්ථයක් ලබා දෙනවා. මේක හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් කියන ඒවා ඒ සීමා ඛණ්ඩනය වෙලා නම් ඒක ලොක්කු අර්ථයක් ලබා දෙන දෙයක්. තමන්ට අත්දකින්න පුළුවන් ඒ හැඟීමත් එක්ක මුළු ලෝකය ගැනම සමානාත්මතාවයක්. ලෝකය ගැනම සමානාත්මතාවයක්. ඒ වගේම විශාල සුවදායක තත්ත්වයක්. ඉතින් මේ අදාළ මෙනෙහි කිරීම ටික කරනකොට මේ හැඟීම ඇති වෙන වාර ගන්න අපිට මේ කියන හැඟීම වෙනි හැඟීමක් ඇති වෙලා නැති වෙලා යනවා. ආය මේක උපද්දව ගන්න බැරි වෙන හුඟක් වෙලාවට සමහර වෙලාවට. එතකොට මේ හැඟීම ඇති වෙලා නැති වෙලා යන වාර ගාන වැඩි කර ගන්න පුළුවන්. මේ හැඟීම උපදින වාර ගාන වැඩි වෙන්න නම් අපි දැන් මේ වෙනකම් මේ හැඟීම උපදින්න කරපු මෙනෙහි කිරීමක් තියෙනවා. මෙවැනි වටිනා හැඟීමක් උපදින්න සිද්ධ කරපු මෙනෙහි කිරීමක් තියෙනවා. දැන් මේ කරගෙන යන්නේ ඒක. ඒතර ඒ මෙනෙහි කිරීම නිසා මේ හැඟීම ඇති වුණා. දැන් අපි දන්නවා යම් මෙනෙහි කිරීමක් නිසා යම් චේතනාවක් හටගත්තේ නම් ඒ මෙනෙහි කිරීම බහුලව කරොත් මේ චේතනාව මොකද වෙන්නේ? වර්ධනය වෙනවා තවදුරටත්. නැත්තම් මේ චේතනාව රැක ගන්න පුළුවන්කම තියෙනවා. යම් විදිහකින් කාලයක් යනකම් මේ හේතු ටික නැත්තම් මේ මෙනෙහි කිරීම අයින් කළ දැම්මොත් අරක ආයසරයක් පිරෙහෙන්න පටන් ගන්නවා. එහෙනම් වර්ධනය කරගත්ත හැඟීම මොකද කරන්න ඕනේ? නැවත නැවත මෙනෙහි කර ඇති වෙන වාර ගාන වැඩි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි තුමු දවසකට දෙසරයක් තුන් සැරයක් තමයි මේ මෛත්‍රී හැඟීම ඇති වෙන්නේ කියලා. එයා තව දුරටත් මේ බිම්මට්ට මේ මෙනෙහි කිරීම ටික කරනකොට ඒවා හේතු වෙලා අර මෛත්‍රී හැඟීම ප්‍රබල වෙනකොට යම් හැඟීමක් අපේ තුල ප්‍රබල වෙනකොට පින්වත්නි ඒ ප්‍රබල හැඟීම අපිට නිබඳව මතක් වෙන ස්වරූපයක් තියෙනවා. ප්‍රබල හැඟීම නිබඳව මතක් වෙන ස්වරූපයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඇති කරගත්ත මෛත්‍රී හැඟීම නිබඳව තමන්ගේ ඒ තමයි විතක්ක චෛතසිකයේ ක්‍රියාකාරීත්වය නිබඳව මෙනෙහි කරන හින්දා ඒ හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා. අපි හිතමු දවසකට 10-15 වතාවක් ඇති වුණා. තව මෙනෙහි කරනවා. පැයකට 10-15 වතාවක් ඇති වුණා. භාවනා කරන කෙනෙක් තව මෙනෙහි කරනකොට එක වාසනාවන්ත දවසක් එනවා. මේ හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙලා මොකද වෙන්නේ? වාර ගන්න වැඩි වෙන පැයකට බොහෝ නැත්නම් විනාඩියකට 10-15 වතාවක් මේ හැඟීම මතුවෙන ස්වරූපයක් තියෙන. ඒ වගේම මතු වුණාට පස්සේ එක දිගට මේක තියෙන ගතියකුත් තේරෙනවා. ආය නැති වෙනවා. සෙනෙකට ආය මෛත්‍රී හැඟීම ප්‍රබලව තියෙනවා. ආය නැති වෙනවා. ආය තියෙනවා. ඔහොමම තිබිලා එක වාසනාවන්ත අවස්ථාවක් වෙනවා. ඒ තමයි හිතේ මේ හැඟීම හිර වුණා වාගේ දැනෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ වෙන මොකුත් නැහැ. මේ හැඟීම විතරයි. මේ හැඟීම තුල මේ චේතනාව තුලම ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. අන්න ඒ ගානට අපම වෙන හැඟීම් නැතුව නෙවෙයි එන ඒවට ඉඩක් නැහැ. මොකද මේ හිත හැම වෙලේම මෛත්‍රී හැඟීමේ හිත නංවනවා. හැම වෙලේම මෛත්‍රී හැඟීමේ හිත නංවනවා. වෙන දෙයකට ඉඩක් නැහැ. අන්න ඒ தත්ත්වයට ආපුවාම අපි කියනවා චෛතසික වශයෙන් පිරිසිදු වෙලා විමුක්තියකටපත් වෙලා. අන්න ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. මේ කියන්නේ ධ්‍යාන මට්ටමකට සිත නංව ගත්තා කියන එක. ඉතින් මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා හිත නංවා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව. විදර්ශනා කරන්නට සූදානම් වෙලා ඉන්න කෙනෙක්, සමතේ වඩන්නට සූදානම් වෙලා ඉන්න කෙනෙක්, ඒ හැම පැත්තකටම ලොකු ලාභයක් වෙනවා. මෙන්න මේ කියන මෛත්‍රිය වර්ධනය කරගත්තොත් එහෙම අපි බලාපොරොත්තු වෙන කඩයිමට අපිට යන්න පුළුවන්. ඔන්න ඔය කියන මෛත්‍රිය මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක වර්ධනය වුණාම තමයි අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ඒ ආනිසංසයන් Tamanට ලැබෙන්නේ. ඉතින් කොච්චර වෙනසක් සිද්ධ වෙනවද කියලා බලන්න. මේ වගේ මෛත්‍රී හැඟීමෙන් කටයුතු කරලා මේ ජීවිතය කොයි තරම්නම් වෙනසකට පත් කරගන්න පුළුවන්ද? උපරිම සැනසීමෙන් ජීවත් වෙන ක්‍රමවේදයක්. මේ ගැටෙන වස්තුන් ටික අහෝසි කරගෙන කටයුතු කරගන්න අපි දක්ෂ විය යුතු වෙනවා. එතකොට මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන තැනේදී එක දිගට තමන්ගේ సంతානය උපද්දවනවා මේ මෛත්‍රී හැඟීම.
එක දිගට උපද්දවනවා. ඒ උපද්දවන තත්ත්වයට පත් කරලා. ඒ පත් කරේ තමන්ගේම මෙනෙහි කිරීම. අන්න ඒක ඉතා ප්‍රබලයි. ඒ කියන අවස්ථාවල විවිච්ච කාමයෙහි විවිච්ච අකුසලයෙහි ධම්මයෙහි කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්චම අවස්ථාවක්. එතකොට අර ආඝාත වස්තු සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තියෙන්නේ. ඇයි? ඒවට ඉඩක් නැහැ. එහෙනම් එහෙ වදින්නේ නැහැ එතකොට. එහෙනම් නිදහස් වෙච්ච ඉතා නිදහස් වෙච්ච අවස්ථාවක්. ඉතින් මේක මේ කියන தත්වයට අපිට පත් වෙන්න බැරුව නෙවෙයි. මේක ප්‍රායෝගික ධර්මතාවයක්. මං හිතන්නේ අපි වැඩි දෙනෙකුට මේක කරන්න පුළුවන්. මොකද අපේ රටේ අපි ජීවත් වෙන පරිසරය, අපේ සංස්කෘතිය, ඒ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන මේ බුද්ධ ධර්මයේ මූල ධර්මත් එක්ක. ඉතින් අපි කෙනෙකුට උදව් කරන්න කොච්චර දරුණු සිත් තිබුණත්, කොච්චර අනිත් අයට හානි කර සිත් තිබුණත්, එවැනි අය ළඟ පවා ගොඩාක් එහෙම අදහස් තියෙන අය ළඟ පවා අපි වෙලාවක දැකලා තියෙන ලොකු මෛත්‍රියක් වර්ධනය වෙන අවස්ථා තියෙනවා. ඒකින්ද මේ අපිට ඊ타ත්ම ප්‍රබලව අපේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන් භාවනාවක් තමයි මෛත්‍රිය කියන්නේ. නොයෙකුත් ආකාරයේ භාවනා ක්‍රමවේදයන් තියෙනවා මෛත්‍රිය වර්ධනය කරගන්න. නමුත් ඒවත් එක්ක මේ අපි කතා කරේ ප්‍රායෝගිකව යම්කිසි තැනකට ළඟා වෙන්න පුළුවන් එකක්. ඒකත් එක්ක අපිට අවශ්‍ය විදිහට මේ හැඟීම දැන් පාවිච්චි කරන්න පුළුවන්. හැඟීම උපද්දවගෙනයි තියෙන්නේ. එතකොට දස දිසා අනුව තවත් කොයි විදිහකින් හරි මේක ව්‍යාප්ත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දිසා අනුව කටයුතු කරනවා නම් මේ උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියලා ඒ පැත්තට වෙනම මෙනෙහි කිරීමක්, දකුණු දිසාවට වෙනම මෙනෙහි කිරීමක්, මේ විදිහට දිසාවන් අනුව උඩ යට අරගෙන ඔක්කොම මෙනෙහි කරනකොට සියලු සත්වයෝ කියන තැනට එන්න පුළුවන්කම තියෙනවා. ඒතර සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියනකොට ඔන්න මිනිසා කියන කෙනාගෙනුත් එහාට ඔබට ගිහිල්ලා සියලු සත්වයෝ කියලා ගන්නේ මේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියලා අන් අය කෙරෙහි කරන මේ මෙනෙහි කිරීමෙන් පළවෙනියෙන්ම සුවපත් භාවයට පත්වන්නේ තමන් බව මතක තියාගන්න ඕනේ. තමන්ගේ යහපත සඳහායි මේ ප්‍රාර්ථනාවල්. මොකද මේ ආඝාත වස්තුන් අතුරුදහන් කරව ගන්න ඕනේ. ආඝාත වස්තුන් අතුරුදහන් කරව ගන්න ඕනේ. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා පත්වෙච්ච කෙනෙකුට ආඝාත වස්තුන් කිසිවක් නැහැ. ඉතින් පරිපූර්ණ ජීවිතයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන මහා පරිණත ජීවිතයක් තියෙනවා මෛත්‍රිය වර්ධනය කරන කෙනෙකුට. ඒ ගැන නැවත හිත මේ පියවරවන් ටික වලදී දැනගෙන සිහියෙන් මෙතන පාවිච්චි කර ගන්න ඕන වචන තමයි සිහියෙන්, නුවණෙන්, වීරයෙන්. හරියට දැන් අපි කමඨහන සාකච්ඡා කරා. ඉතින් කොහේ හරි තැනක අඩුපාඩුවක් තියෙනවා නම් එතන හදා ගන්න පුළුවන්. අපි හිතමුකෝ රටේ සියලු දෙනා දුක් පීඩා නැත්තෝ වෙත්වා කියනකොට අපිට පුළුවන්කම තියෙනවා කිසිම නිකන් උඩින් යන එකක් නම් තියෙන්නේ. හරි හැංගීමක් ඒ වචනෙත් එක්ක එන්නේ නැත්තම් මොකද කරන්නේ? පීඩා විඳින, දුක් පීඩා විඳින අවස්ථා අරගෙන හොඳට මෙනෙහි කරනවා. එතකොට විශේෂයෙන් දේශයෙන් හින්දා දුක් පීඩා ඇති වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. අන්න එතකොට මොකද වෙන්නේ? අපිට අදහසක් එනවා මේක මගේ රටේ සියලු දෙනා දුක් පීඩා නැත්තෝ වෙනවා කියන ලොකු හැඟීමක් එනවා. ඒ විදිහට ඒක හදාගන්න. දැන් මේ දිනවල මේක පහසුයිත් එක්ක. මොකද සමහරවිට අපිට යම් කිසි මෛත්‍රියක් ඇති කරගන්න අමාරු වෙච්ච, අමාරුකම් තියෙන සමහර ප්‍රදේශ, සමහර රටවල් පිළිබඳව මොන හරි එහෙම දෙයක් තිබුණා නම් ඒවා බොහෝ වශයෙන් අයින් වෙලා ගිහිල්ලා ලෝකෙම කෙරෙහි මෛත්‍රී සිතක් පහළ කරගන්න තෙත් ගතියක් තමන්ගේ සිත් තුළ ඇති වෙලා තියෙන ස්වභාවයක් මේ කොරෝනා වෛරස් එකත් එක්ක තියෙනවා. ඉතින් ඒ මොකද වැඩිපුර දෙනෙක් දුක් විඳිනවා. සමහර රටවල් තවමත් දිනකට 1000ක් විතර මිය යන ස්වභාවයක් තියෙනවා. තාමත් සමහර රටවල්. ඉතින් ඒවා ඔක්කොම ගත්තාම එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය සකස් වෙන්න ඕන කොතනද, මේක කරන්න පුළුවන් දෙයක් කියලා දැනෙන්න ඕනේ. ඒක කරගත යුතු දෙයක් කියලා නොමුලාව කාලක්‍රියා කරනවා කියලා සඳහන් කරේ. ඒකයි ජීවිතය නිවැරදි කරගන්න අපිට ඊටාම හොඳින් පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය කරන උපරිම
උපරිම හැඟීමක් උපදවාගෙන ඉතින් මේක මෙතනින් නවතින්නේ නැහැ. මේ තත්ත්වයට පත් වුණාම කියනවා මේක අව්‍යාපාද සංකල්පනාවලින් මාර්ගංග දක්වා පත් වුණා කියලා. එතකොට නිවන් දකින්න විශාල හේතුවක් වෙනවා මේක. ඒ වගේම බාහිරින් තියෙන බොහෝ දේවල් අපෙන් පීඩාකාරී තත්ත්වයන් අයින් කරගන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් සුවදායක, ඉතා සුවදායක ජීවිතයක් ගත කරගන්න පුළුවන්කම ලැබෙන ඉතා සුවදායක ජීවිතයක්. මොකද ආඝාත වස්තුන් ටික කියලා කියන්නේ නිින්ද යන්නේ නැති තත්ත්වයට පත් කරන, නිින්ද යන්නේ නැති තත්ත්වයට පවා පත් කරන ඉතාම ගැටලුකාරී තත්ත්වයක් තමයි ආඝාත වස්තුන් කියලා කියන්නේ. ඉතින් මේ වාගෙන් අත මිදලා මේ ජීවිතය සාර්ථක කරගන්න අපිට මොනවට පුහුණුවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මෙවැනි මානසික තත්ත්වයක් Taman තුළින් නිර්මාණය කර ගැනීමෙන්. බලන්න අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ ඥාති මිත්‍රාදීන් අවට ඉන්න මේ හැමෝත් එක්කම කොච්චර ගැටෙනවද කියලා. ඒ ගැටෙන හැම අවස්ථාවකම මේ මෙනෙහි කිරීම ටික කරන්න. දැන් ඔන්න අපි මේ ඉතිරි පුංචි වෙලාව පාවිච්චි කරනවා මේ මානසිකාරය අපේ තුලින් සංවර්ධනය කරගන්නේ කොහොමද? මේ මානසිකාරය කොහොමද අපි ප්‍රබල කරගන්නේ කියන එක ගැන පොඩි මතක් කිරීමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. හැමදාම කතා කරන දෙයක් අපි බලන්න ඕනේ කොයි විදිහටද අපි මේක කරන්න කියලා. මෙනෙහි කිරීම ටික කර මේ මෛත්‍රී චිත්තය වර්ධනය කරගන්නවා කියනකොට මේ සිද්ධ වෙන දේ මම මේ කියන්න යන්නේ. මෙනෙහි කිරීම ටික කර මෛත්‍රී චිත්තය වර්ධනය කරගන්නවා. මෙනෙහි කිරීම කරන්න මෛත්‍රී චිත්තය වර්ධනය වෙනවා වැඩි. එතකොට මෙනෙහි කිරීම අඩුවෙන් කරනකොට මේක ඇති වෙන වාර ගන්න අඩුයි ලෝකෙම කෙරෙහි. එතකොට අන්න ටික දවසක් යනකොට මෛත්‍රිය කියන එක නැතුව ද්වේෂය පහළ වුණොත් යම් විදිහකින් එයාට එකපාරට වැටහෙන්න පටන් ගන්නවා මෙන්න මේ මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ කියලා. ඇයි මේ ක්‍රියාකාරකම අත්දකින්න හින්දා. ක්‍රියාකාරකම අත්දැක්කොත් තමයි තමන්ගේ පැත්තෙන් තමන්ගේ මනසට ඔය පණිවිඩය දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ ක්‍රියාකාරකම අත්දැක්කොත් විතරයි. ඇයි ඒ ක්‍රියාත්මක භාවය තුළ මම ඔකට හැමදාම කියන්නේ බත් එකක් උයන්නවා කියන්නේ ක්‍රියාකාරකමක්, බත් මුට්ටියක් උයනවා කියන්නේ ඒ ක්‍රියාකාරකම අත්දැකලා තමයි ඒක නිවැරදිව උයන්න පුරුදු පුහුණු වෙන්නේ. ඒ ක්‍රියාකාරකම අත්දැකලා තමයි ඒක නිවැරදිව උයන්න පුරුදු පුහුණු වෙනවා කියලා කියන්නේ. යාට මේ මානසිකාර උපදිනවා, සිත් උපදිනවා. මෙන්න මේ වෙලාවට මේක කරන්න ඕන, මේ වෙලාවට මේක කරන්න ඕන, මේ වෙලාවට මේක කරන්න ඕන කියලා සිතක් උපදිනවා. අන්න ඒ වගේ අපිට මේ අදාළ මෙනෙහි කිරීම කරනකොට මෛත්‍රිය උපදිනවා. මෙනෙහි කිරීම නැති වෙනකොට මෛත්‍රිය අඩු වෙනවා. මේ ක්‍රියාකාරකම තුලත් අපේ මානසිකාරය පවත්වන්න ඕනේ. එතකොට මෛත්‍රිය අඩු වෙනකොට පීඩාව වැඩි වෙනකොට ඒක පාටම කරන්න ඕන දේ අපේ හිත තදින්ම අපි පොළඹවන ස්වරූපයක් තියෙනවා. දැනෙනවා කරගන්න ඕන දේ මෛත්‍රියෙන් ඉහළම මානසිකත්වයක් තියාගෙන ජීවත් වෙන ආකාරය පිළිබඳව තමන්ට අදහස් තියෙනවා. ඒ වගේ තත්වයකට අපි පත් කරගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් අදහස එන්න. මම දැන් එහෙම නැත්තම් කවුද මේක කරන්නේ? මේ වරණ ටික අහලා පොතකත් ලියාගෙන මේක වර්ධනය කරගන්නේ කොහොමද කියලා කොහොම හරි හොයාගෙන ඒවා ළඟ තියාගෙන ඉඳීවි. මම දන්නවා ඕන කෙනෙකුට කියලා දෙන්න දන්නවා කියලා ඒවා ළඟ තියාගෙන ඉඳීවි. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන දේ. අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව මෛත්‍රී චිත්තයක් උපදින්න අවශ්‍ය කරන මානසිකාරයක් අපේ හිත තුළ වර්ධනය කරගන්න. එතකොට අඩු වෙනකොට අඩු වෙනවා කියලා දන්නවා, වැඩි වෙනකොට වැඩි වෙනවා කියලා දන්නවා. දැනගෙනයි කටයුතු කරන්නේ. ඉතින් මෙහෙම දැනගෙන කරන වැඩ සහ තමන්ගේ මනස ඒකටම නැඹුරු කරගන්න ආකාරය දැන් දන්නවා. එහෙනම් මෛත්‍රිය භාවනාවක් විදිහට, භාවනාව කියන්නේ කුසල සිතක ඇති කරගන්න වර්ධනයට කියන භාවනාවක් කියලා. ඉතින් එහෙනම් මෛත්‍රිය කියන එක භාවනාවක් විදිහට වර්ධනය කරන්න පුළුවන් එකක්. ඒක කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක විදර්ශනාවකට යන්නේ. ඒකත් එක්කම අපිට විදර්ශනාවකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ සිතම අරගෙන නාම රූප පරිච්ඡේද සඳහා යොදවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඒ ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. මේ ඇති කරගත්ත ඒකාග්‍රතා සිත
අවශ්‍ය කරන කඩයිමකට අවශ්‍ය කරන විදර්ශනාවකට යොමු කරවා ගන්නට තමන්ගේ තුළින් අත්දැකීම් ලබමින් ඒක කරන්න පුළුවන් එහෙම කිරීමෙන් තමයි අර දිට්ඨිංච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැනට වැටෙන්න ඕනේ. අපි සත්ව පුද්ගල වශයෙන් තමයි මෛත්‍රිය වැඩුවේ. ඒකයි ඒකෙන් උනේ අර ආඝාත වස්තුන් වලට තල්ලු වෙන්නේ නැතුව හිටපු එක. අන්න දිට්ඨිංච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන සත්ව පුද්ගල සංඥාව අයින් වෙන්න ඕනේ. ඒ සඳහා මේ මෛත්‍රී සිතම විදර්ශනාවකට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැම පැත්තකින්ම කිසිම ගැටලුවක් නැතුව යම් කිසි කඩයිමකට තමන්ගේ සිත පත් කරගන්න ක්‍රමවේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන. ඉතින් අපිට සහනයක් ඇති වෙන අපිට නිවීමක් ඇති වෙන සියලු ක්‍රමවේදයන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ මේ සඳහා දායකත්වයෙන් දරන අයගේ පින්බර අනුග්‍රහකත්වය නිසායි. ඉතින් ඒ අය වෙනුවෙන් අපේ ජීවිතයට අපි ධර්මය එකතු කරගෙන කටයුතු කරන වාරයක් ගානේ මේ අනුග්‍රහය දක්වපු දායකත්වය දක්වපු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ සීදුව රාජපක්ෂපුර දෙවැනි මාවතේ අංක 171 නිවසේ පදිංචි පත්මාරංජනී රාජපක්ෂ මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. දෙපාර්ශ්වයෙන් මියගිය දෙමව්පියන්ට සහෝදර සහෝදරියන් හට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් 37 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ආශිර්වාදය ලබා ගැනීමටත් කියන මූල කාරණා දෙක මුල් කරගනිමින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ලැබී තියෙන විසනයෙන් ඉක්මනින් අත මිදෙන්නට මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියන අරමුණෙන් අද දවසේ මේ දායකත්වය දරන පින්වන්ත පිරිස නැත්නම් පත්මාරංජනී රාජපක්ෂ මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අය වෙනුවෙන් මිය පරලොව ගියව සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම